ගේ වැඩ කටයුතු ටික දියුණු කරගන්න. ඒතර IT වලත් එහෙම පුළුවන්. අපි ලස්සන ප්‍රසන්ටේෂන් එකක් හදනවා. ඒක බලපුවාම ලස්සනයි. මම ඔයගොල්ලන්ට උත්සාහ කරොත් පුළුවන් තව චුට්ටක් ක්වොලිටි කරන්න පුළුවන්. ඔයගොල්ලෝ ප්‍රෝග්‍රෑම් එකක් ඩෙවලොප් කරනවා. ඒක තව චුට්ටක් ඩෙවලොප් කරන්න පුළුවන්. ඊට තවත් අදහස් එනවා. රයිට්? ඉතින් මේ තව චුට්ටක් කියන concept එක බලන්න හිතලා. ඒතර අපි ළඟ දේවල් වලට ඇප්ලයි කරලා බලමු. රයිට්? දැන් මේකට උදාහරණ මම කීපයක් කිව්වා මම උත්සාහ කරනවා තව චුට්ටක් උදාහරණ ඕගොල්ලන්ට කියන්න. ඒතර ඕගොල්ලන්ට තවත් මේක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. රයිට්. තව උදාහරණයක් අපි බලමු. දැන් අපිට ලොකු ඉලක්ක ලොකු බලාපොරොත්තු දෙන වෙලාවක අපිට පුළුවන් මේ ලොකු බලාපොරොත්තු සමග යන්න පුළුවන් ටිකක් ළඟ බලාපොරොත්තු නේද ඇඩ් කරගත්තා. ඒතකොට නිකම්ම නොදැනුවත්වම අපි දියුණු වෙනවා. අපි පාඩම් කරලා යම් කිසි කොටසක් අපි හිතමුකෝ ටිකක් අමාරු concept එකක් අපි උත්සාහ කරා කියලා. ඒක තේරෙන්නේ නැහැ කියලා සමහර අය අතාරිනවා. පොතක් තියලා පැත්තකට ගිහලා නිදා ගන්නවානේ. එහෙමනේ වෙන්නේ. අමාරු ගානක් එහෙම ආවොත් එහෙම කරනවා. අමාරු ප්‍රශ්නයකට ආවොත් එහෙම කරනවා. සමහර විෂයකට එහෙම ස්ටඩි කරනකොට එහෙම කරනවා. ඒතකොට අපිට හැම වෙලාවෙම පුළුවන් හිතන්න තව චුට්ටක් මම උත්සාහ කරලා බලන්න. ඒතකොට තව චුට්ටක් උත්සාහ කරලා බැලුවොත් සමහරට ප්‍රතිඵලය චුට්ටක් වෙනස් වෙන්න පුළුවන්. මේ චුට්ටක් වෙනස් වෙන ප්‍රතිඵලය ටිකෙන් ටික අර බින්දු බින්දු එකතු වෙලා සාගරය හැදෙනවා වගේ ගොඩක් දේවල් එකතු වෙන්න පුළුවන්. රයිට්. ඒතකොට අපි අද ක්ලාස් එක ස්ටාර්ට් කරන්න කලින් මේ පුංචි concept එකක් තමයි මම දුන්නේ. එහෙනම් අපි මේ ලෙසන් එකට යමු. රයිට්. ඕකේ. ඒතර ගිය සතියේ අපි කතා කරේ මොනවද කියලා ටිකක් රිවයින්ඩ් එකක් දාමු. Okay. Shall we go back to the lesson that what we have learned last week? Right, okay. I have shared my screen. Can you see now? Yes, sir. Yes, okay, good. So, අපි discuss කරපු concept එක තමයි data and information කියන concept එක. So, මේ concept එකේ අපි ඉගෙන ගත්තා what is data? Definition to data. Set of facts which has less meaning when they are alone. That is called data. අපි environment එකේ රැස් කරගන්න මූලික කරුණු. නම් ලයිස්තුවක් වෙන්න පුළුවන්, කරුණු කියන්නේ numbers වෙන්න පුළුවන්, text වෙන්න පුළුවන්, sound වෙන්න පුළුවන්, video වෙන්න පුළුවන්. මෙන්න මේ වාගේ දේවල් වලට අපි කියනවා data කියලා. ඒතර මේ data කියන ඒවා identify කරගන්න අපිට features කීපයක් තියෙනවා. What are the features? Data has less meaning when they are alone. ඒවා තනියම තිබ්බම කිසිම අර්ථයක් නැහැ. Data has less value. ඒ වගේ වටිනාකම අඩුයි. මූලික වශයෙන් රැස් කරගන්න ඒවා. Data may have errors. වැරදි අඩුපාඩු තියෙන්නත් පුළුවන්. No problem. Data cannot be used for decision making. අපි එදිනදා ජීවිතයේ තීරණ ගැනීම සඳහා කාටවත් මේ data වලින් තීරණ ගන්න එක වැරදි. Cannot be interpreted or analyzed. අර්ථ නිරූපණයන්ට විශ්ලේෂණයට අපි data පාවිච්චි කරන්නේ නැහැ. අපි ඒවට පාවිච්චි කරන්නේ information. නම් මොනවද මේ information කියලා අපි discuss කරා. Right? Then one definition. Process data in meaningful manner. ඒ කියන්නේ අර්ථාන්විත ලෙස සකස් කරපුවා තමයි අපි information කියලා හඳුන්වන්නේ. නේද? Process data in meaningful manner is called information. Right? Example එක progress report,
balance sheet, weather report වගේ දේවල්. ඒතර මේ information වල අපි features කීපයක් ගත්තා. Information data වගේ නෙමෙයි, more meaningful, more valuable, can use for decision making, can be interpreted or analyzed, and information is always correct. නිවැරදි. Then we look into the forms of data. මේ data තියෙන එක එක ස්වරූපයන් බැලුවා. දැන් computer එක data store කරන්න පුළුවන් මේ ක්‍රම තුනට විතරයි. No any other ways. Alphanumeric data නැත්නම් අපි කියනවා text data. ඒ කියන්නේ keyboard එකෙන් input කරන්න පුළුවන් ඒවා. Numbers, symbols, punctuations, characters, words ඒ වගේ දේවල් තමයි alphanumeric data කියන්නේ. Audio data, sound, voice, noise, tones ඒ වගේ sound වලට අදාළ data. And image data, pictures, lines, shapes, pixels, drawings, photos ඒ වගේ. එතන pixel කිව්වේ මොනවද? pixel කියන්නේ computer එකේ මේ අපි බලන graphics, පින්තූර, වර්ණ මේ සියල්ල නැත්නම් pictures build up වෙන කුඩාම එකකේ. අපි කියන්නේ element, picture element කියලා කියන්නේ. මේ graphic එකක් හදන කුඩාම එකකේ තමයි pixel. picture element එක. එතන අපි කියනවා color unit එකක් කියලා. වර්ණ ඒකකයක්. ඔව්. පොඩ්ඩක් ඉන්න අර සමහර අයට ලින්ක් එක ආවේ නැහැ කියලා කෝල් එකක් දුන්න එකයි. Excuse me sir, මොනවාරි කියනවාද? කියන්න. සෙනුක් ඇහුන්නේ නැහැ මට. සර් මේ මොකද මේ සර් තාම පාඩම් පටන් ගත්තේ නැහැ නේද? ඕනේ මම මේ ලාස්ට් වීක් ඒවා රිවයිස් කිරීමක් තමයි කරේ. අලුතෙන් මොකුත් කරේ නැහැ. පොඩ්ඩක් ඉන්න සමහර අයට ලින්ක් එක කියලා නැහැ කියලා මට දැන් කෝල් එකක් ආවා. ඒ නිසා මම චූට්ටක් ඒගොල්ලෝ ජොයින් කරගන්නම් ඉක්මනින්ම.
right. හරිද අපි බලමු ඇඩ් කරා ඒගොල්ලෝ join වෙනකන් චුට්ටක් බලමු අපි ගිය සතියේ ඩිස්කස් කරපු ටික පොඩ්ඩක් මතක් කරගෙන යන්කොනේ then right දමින්දු sorry මම අර group එකට දාලා නැහැ ඒක අර global group එක හරහා නෙමෙයි join කරේ ඒ නිසා දැන් මොකද එතන ගැටලුවක් වුණා අර global එකේ group එක හරහා තමයි මේ ඔයාව join කරලා දෙන්නේ මම ඒ නිසා global එකකින් එන්නේ නැහැ මම පෞද්ගලිකව දාන්න ඕනේ ඒ නිසා මම චුට්ටක් ඒක මතක වුණා සෙනුක් ඕකේ හරි එතකොට අපි මේ කතා කරේ මේ අපි දැන් අලුත් කොටසකට ගියේ නෑ තාම අපි කතා කරමින් හිටියේ මේ තව චුට්ටක් කියලා පොඩි concept එකක් කතා කරගත්තා මේ ජීවිතේ කොහොමද වෙනස් කරගන්නේ ඒ කියන්නේ අපිට කම්මැලි හිතෙන වෙලාවට අපි තව චුට්ටක් මහන්සි වෙනවා අපිට වැඩ කරන්න හිතෙන වෙලාවට අපි තව චුට්ටක් වැඩි කරනවා අපිට උදේම අවදි වෙන්න ඕන නම් අපි තව චුට්ටක් කලින් අවදි වෙනවා ඒ විදිහට අපි ප්‍රෝග්‍රෑම් එකක් ඩෙවලොප් කරනකොට තව චුට්ටක් හොඳට ඩෙවලොප් වෙනවා අපි ප්‍රශ්නයකට උත්සාහ කරනකොට තව චුට්ටක් උත්සාහ කරලා බලනවා. එහෙම දෙයක් කතා කරා. ඊට පස්සේ අපි කතා කරේ මේ පහුගිය සතියේ අපි ඩිස්කස් කරපු data and information concept එක. right? එතකොට ඒක මම ෂෙයා කරමින් මේ මෙතන presentation එක දැන් ඔයගොල්ලොන්ට data එකක් පවතින්න පුළුවන් කම්පියුටරේ මෙන්න මේ ස්වරූප තුන. එකයි අපි ඩිස්කස් කරමින් හිටියේ. ඊළඟට අපි කතා කරා මේ data and information වලදී what is data processing එතකොට meaningfully conversion of data into information meaningfully conversion
ඒ කියන්නේ අපි data meaningfully අර්ථාන්විත ලෙස information බවට convert කරනවට තමයි data process කරනවා කියන්නේ. එතකොට ඒක arranging එකෙන් පුළුවන් නේ. දැන් list එකක් වගේ තියලා ආරෝහණ අවරෝහණ නැත්නම් අකාරාදී පිළිවෙලට alphabetical order එකට අපිට පුළුවන් ඒක arrange කරන්න. වගේම by calculating කියන්නේ අපිට සකස් කරන්න පුළුවන්, calculate කරන්න පුළුවන්. sort කරනවා, වෙන් කරන්න පුළුවන්, sorting. ඒ වගේ දේවල් වලට අපිට පුළුවන් වෙන් කරලා ගන්න. ඒ වගේ ක්‍රම වලින් තමයි අපි data process කරන්නේ. එතකොට information ලැබෙනවා. ඊළඟට අපි ඉගෙන ගත්තා මේ relationship between data and information. ඒ කියන්නේ information is formed by data. ඒ කියන්නේ අපි අදහස ගත්තොත් data වලින් තමයි information හදාගන්නේ. Information is the output, data is the input. ඉස්සෙල්ලාම අපි data තමයි ගන්න. ඒවා input කරලා process කරලා අවසානයේ result එක හැටියට ගන්නේ information. අවසාන result එක information. काय මේ concept එක කියන්නේ. Next we identified the differences between data and information. So අපිට පුළුවන් දැන් ලියන්න පුළුවන් what are the differences between data and information කියලා ප්‍රශ්නයක් අහුවොත් ඒ වගේ ප්‍රශ්නයකට අපිට මේ වගේ answer එකක් දෙන්න පුළුවන්. මොකක්ද දෙන්න පුළුවන් answer එක? Data has less value, then information is more valuable. Data has less meaning, information is more meaningful. Data is the input of the system, information is the output of the system. Data cannot be interpreted and information can be interpreted. Data cannot be analyzed, information can be analyzed. Data cannot use for decision making. තීරණ ගන්න අපි පාවිච්චි කරන්නේ data වලින්. information වලින් තමයි අපි තීරණ ගන්න. right? That part we discuss. ඊට පස්සේ අපි classification of data කියලා කොටසක් ඉගෙන ගත්තා. ඒ තමයි qualitative data and quantitative data. මොනවද qualitative data කිව්වේ? කාට හරි කියන්න පුළුවන්ද? මොනවද qualitative data කිව්වේ? සෙනුක් ගණන් කරන්න බැරි ඒවා. සෙනුක් නිකන් දුර ඉඳන් කතා කරනවා වගේ මට ඇහෙන්නේ සවුන්ඩ් එක. මොකක් කියන වතුර කියලා කිව්වොත් රශ්මික ඕනගේ මම වතුර කියලා කිව්වේ සර් ඉස්සෙල්ලා මම කතා ඔව් කියන්න. සර් මම කතා කරේ නෑ. නෑ මං කියන්නේ මේ qualitative data කියන්නේ මොකක්ද කියලා explain කරන්න. සර් මේ the data which cannot represent numerically. ගණන් වලින් කියන්න බැරි data. ඔව් සංඛ්‍යාත්මකව නිරූපණය කරන්න බැරි data වලට අපි කියනවා qualitative data කියලා. example එකක් the fairness of a people. yes, fairness of people. goodwill of a company එක කීර්ති නාමය goodwill එක. right? goodwill කියලා කියන්නේ කීර්ති නාමය. එහෙම දිනවනේ පුද්ගලයන්ගේ කීර්ති නාමය තියෙනවනේ. ක්‍රිකට් වලින් කීර්ති නාමය තිබ්බා ඉන්නෝ. නේද? ඒ වගේ එක එක ශේෂ්ඨ වලින් කීර්ති නාමය දිනාගත්තු පුද්ගලයෝ ඉන්නවා. ඒකට කීර්ති නාමයට අපි කියන්නේ goodwill එක. A goodwill of a school. yes, ඉස්කෝලේ කීර්ති නාමයත් අපිට බලපානවා නේ. දැන් ඉස්කෝලයක් සම්බන්ධ තියෙන quantitative data මොනවද? වගීෂ quantitative data කියන්නේ. ඒ කියන්නේ අපිට සංඛ්‍යාත්මකව නිරූපණය කරන්න පුළුවන් data. Data which can be represented using numbers or numerically. Example? Yes, good. Number of students in a school. ඒ වගේ දේවල්. Number of buildings. Number of buildings. area of school Area of the school. Good. number of teachers Good. Okay. Right. Then today we learn a new concept, that is features of quality information. ඇයි මේ quality information කියලා එකක් ගන්න? දැන් අපිට information ඕන තරම් තියෙනවා. ඒ හැම information එකක්ම අපිට useful නැහැ. important නැහැ. not quality.
ඒතර quality information කියන්නේ good information කියන එක. ඒතර ඒක depend වෙනවා. quality information එක තියෙන්න ඕන features කීපයක් තියෙනවා. If it is a quality information, it should use the relevancy. මොකද්ද මේ relevancy කියන්නේ? Right? දැන් ඔයගොල්ලෝ මේ වෙලාවේ ලියන්න යන්න එපා මම ලියන්න chance එකක් දෙනවා. මොකද relevancy කියන එකේ අර්ථයත් එක්ක example එකකුත් එක්ක ලියන්න ඕන. ඒතර අර්ථයයි example එකයි presentation එකේ නෑ. එහෙනම් හොඳට අහගෙන ඉඳලා ලියන්න. relevancy කියලා කියන්නේ it should relevant to the requirement of the user. මේ information එක ඒක use කරන කෙනාගේ අවශ්‍යතාවයට ගැලපෙන්න ඕන. ඒ කියන්නේ තීරණ ගැනීමට ගැලපෙන්න ඕන. ඒ කියන්නේ for decision making. දැන් example එකක් මම කියන්නම්කෝ. ඕන government එකේ information එකක් දෙනවා tax release කරනවා export කරන food item වලට. ආහාර ද්‍රව්‍ය නිෂ්පාදන ආපනයනය කරනවාට agriculture products වලට දෙනවා tax release එකක්. බදු සහනයක් දෙනවා. ඒතකොට එයාට රජය වලට එක එක ආයතන වලට බදු ගෙවන්න නැතුව හොඳ මිලකට විකුණ ගන්න පුළුවන්. දැන් මෙන්න මේ information එක. මොකක්ද information එක? tax release given for agriculture products exports. දැන් ඕක computer import කරන කෙනෙකුට information එකක්ද? It's not a quality information for computer importers. Why? So computer import කරන එකට අදාළ decision ගන්න අර information එක අදාළ වෙන්නේ නැහැ. අදාළ බව කියන්නේ ඒක. දැන් මම තව example එකක් ගන්න. right? මේ example එක හිතන්න. දැන් හෙට අනිද්දා 10යි grade 5 scholarship exam එකකින් grade 5 scholarship exam එකකින් ලකුණු ඉස්කෝලේ වලට ශිෂ්‍යත්ව විභාගයේ සමත් වෙලා 6 වසරට ඇතුළත් කිරීමේ ලකුණු දානවා. ඒකට අපි කියනවා cut off marks for grade 6 admission after scholarship exam. එතකොට ශිෂ්‍යත්ව විභාගයේ සමත් අයට 6 වසරට ඇතුළත් වෙන්න අලුත් ඉස්කෝල තෝරා ගැනීමට සීමා ලකුණු දානවා. cut off marks for grade 6 new admission. Is it an information, quality information for grade 10 students? No. 10 වසරේ ළමයිට ඒක information එකක්ද? No. No. grade 10 ළමයිට ඒක information එකක් නෙමෙයි. Why? It's not relevant. අන්න relevant කියන feature එක violate වෙලා තියෙන්නේ. අනේ relevancy කියන ලක්ෂණය උල්ලංඝනය වෙලා තියෙන්නේ. ඒ නිසා 10 ශ්‍රේණියේ ළමයිට ඒක quality information එකක් නෙමෙයි. Understood? So 10 ශ්‍රේණියේ ළමයිට quality information එකක් නෙවෙයි නිසා ආයක අපි quality information නෙමෙයි. But it is a quality information for grade 6 students who are waiting or looking for a new school. ඒතර ශිෂ්‍යත්වයේ සමත් වෙලා අලුත් ඉස්කෝලේකට යන්න බලාපොරොත්තුෙන් ඉන්න දරුවන්ට මෙය හොඳ information එකක්. Understood what is relevance? Yes. Next one, timeliness. Timeliness means information should be updated. අලුත් ඒවා වෙන්න ඕන, නැවුම් ඒවා වෙන්න ඕන, fresh. අපි කියන්නේ fresh බඩු කියලා. hot news වෙන්න ඕන. දැන් සමහර අය නිවුස් කිව්වහම ඒක සර්ප්‍රයිස් වෙන්න ඕන. මාර වැඩේනේ COVID-19 කියලා වෛරස් එකක් ඇවිල්ලා කියලා දැන් මේ වෙලාවේ කිව්වොත් එහෙම ইনফরমේෂන් එකක්ද? quality information එකක්ද? No. Why? COVID-19 කියන information එක දැන් හැමෝටම කියලා ඉවරයි. It's not latest. ඒතර අද දවසේ අප්ඩේට්ස් කිව්වොත් එහෙම අන්න good. ඒතර අද කී දෙනෙක් ඊයේ දවසේ කී දෙනෙක් ලෝකේ COVID-19 ඉෆෙක්ට් වෙලාද? infected. කී දෙනෙක් ඩෙත්ද? ලංකාවේ COVID-19 ඉන්ෆෙක්ෂන්ස් කීයද මේ වෙනකොට? අන්න අප්ඩේටඩ්. දැන් ඊයේ දවසේ කීයද කියලා දැනගන්න ආසයිනේ. සමහර අය මේවා බලන්න. right? දැන් COVID-19 මේ ලෝක තත්ත්වය බලා ගන්න පුළුවන් මේ විදිහට. right? අපි අලුත් ෂෙයාර් එකක් දෙමු.
worldometers.info/coronavirus මේකේ තියෙනවා මේ හැදිච්ච මුළු ප්‍රමාණය දැන් ලෝකේ හැදිලා තියෙනවා මේ මෙච්චර ප්‍රමාණයක් cases total 722,20,491 මිලියන 722කට හැදිලා ඒ කියන්නේ කෝටි 7ක් deaths 16,13,868 මිලියන 16කටත් වැඩිය මැරිලා right then this is the arrangement අපි ඊයේ තත්ත්වය බලමු මේකේ තියෙනවා columns country total cases දැන් ලෝකයේ මිලියන 720 ගාණක් ඇදෙනකොට ඇමරිකා 165 million ඕල්ඩ් එක තියෙනවා second place India third place Brazil ඒ විදිහට මේ තියෙන new deaths ඊයේ දවසේ 2309ක් මැරිලා නේ India 393 එතකොට total deaths මේ 1 ලක්ෂ ගාණක් ඊයේ දවසේ infected new cases 30,000 ඇමරිකාවේ 220,000 right ඔහොම යනකොට ශ්‍රී ලංකා කියන එකක් තියෙනවා මේ ලිස්ට් එකේ හැම රටක්ම තියෙනවා මේ බලන්න කොච්චර අපොලද කියලා කම්පෙයාර් කරලා මේ ඊයේ දවසේනේ අද දවසේ බලන්න පුළුවන් now ඒක අප්ඩේට් වෙමින් යනවා එක මොහොතෙන් තප්පරෙන් තප්පරයට data add වෙනවා 2 days ago දවස් දෙකකට කලින් කොච්චරද තිබ්බේ එහෙම බලන්න මම මේ ඊයේ තත්ත්වය බලන්න ඒතර ශ්‍රී ලංකා කියන එක ඕඩර් එක ගත්තොත් සාමාන්‍යයෙන් 95 total cases 760 ඊයේ 2 people died 2 deaths right it's dangerous දැන් මාස දෙකකට තුනකට විතර කලින් ලංකාව හිටියේ 150 වෙනි ස්ථානයේ දැන් 95 වෙනි ස්ථානයේ right there දෙනවා total recovered සුව වෙච්ච ගාන 32023කට සුව වෙලා active cases 8000 serious නෑ කාටවත් total cases per 1 million million එකකින් කී දෙනෙකුට හැදිලාද million එකකින් 1500කට හැදෙනවා දැනට million එකකින් 7 දෙනෙක් මැරෙනවා right ලංකාවේ population එක දන්නේ නැහැ සමහර අය මේ තියෙන population එක 21,153,689 මිලියන 21යි ගාණක් ඉන්නවා ජනගහනය එතකොට වෙදින total PCR 9,88,000ක් විතර කරලා මේ එක රටවල් වල තියෙනවා දැන් අපි මේවා ascending descending order එකට ගන්න පුළුවන් නේ ඒතර රටවල් කීයක් තියෙනවද මේක හැදිච්චි කොරෝනා කේසස් හැදිලා තියෙන මුළු රටවල් ප්‍රමාණය සහ රාජ්‍යයන් කියලා තියෙනවනේ ටෙරරිස් 220 එක රෝගියෙක් ඉන්න රටවල් තියෙනවා දෙන්නෙක් ඉන්න රටවල් තියෙනවා මේ සෑන්ටෑම් කියලා කියන්නේ අර නෞකාවක් නේ නෞකාවක් තියෙනවනේ ෂිප් ඒ බලන්න ලංකාවත් මේ වගේ පුංචි ගානක හැදලා හිටියේ 190 but serious නේ දැන් අද දවසේ හැදිච්ච ගාන මේ ප්ලස් එකෙන් වෙන new cases මේ 55කට හැදිලා මේ එරිට්‍රියා කියන රටේ එරිට්‍රියා right මේවා තමයි data කියන්නේ නේද මේ තියෙන data information average එක බලනවා කියන්නේ total count කරනවා කියන්නේ information මේකෙන් අපිට තීරණ ගන්න පුළුවන් නේ new deaths මේවා ගැන අප්ඩේට් වෙන්න දැන් මේක information එකක්ද
ඔව් මේක ඉන්ෆර්මේෂන් එක. ලෝක තත්ත්වය. මෙතන තියෙනවා මේවා අනුවනේ යුරෝපියන් කන්ට්‍රීස් වල සිටුේෂන්. නෝර්ත් ඇමරිකා, ඒසියා, සවුත් ඇමරිකා, ඇෆ්‍රිකා, අඩුයි ඇෆ්‍රිකා, ඕෂනියා, ඕස්ට්‍රේලියා වගේ රටවල් චුට්ටයි හැදලා තියෙනවා. right. Okay, I will back to my lesson. දර ඉන්ෆෝමේෂන් එකක් ක්වොලිටි වෙන්න නම් මේ පාඩම හොඳට අහගන්න ඕන එකක්. එකයි මම මේ ටයිම් අරගෙන ඒක කියලා දෙන්නේ. ඉන්ෆෝමේෂන් එකක් ක්වොලිටි වෙන්න නම් අනිවාර්යයෙන්ම මේ රෙලෙවන්සි කියන පාර්ට් එක තියෙන්න ඕන. ටයිම්ලිනස් තියෙන්න ඕන. ටයිම්ලිනස් කියලා කියන්නේ ලේටස්ට් වෙන්න ඕන, අප්ඩේටඩ්. ගිය අවුරුද්දේ තොරතුරු වැඩක් නැහැ. දැන් අපි එක්සැම්පල් එකක් ගමුකෝ. ડોක්ටර් කෙනෙක් ගාවට යනවා බ්ලඩ් රිපෝට් එකක් අරගෙන ගිය අවුරුද්දේ ගත්ත බ්ලඩ් රිපෝට් එක. ડોක්ටර් දෙයිද බෙහෙත්? බෙහෙත් දෙන්නේ නැහැ ගිය අවුරුද්දේ ගත්ත එක නේ. මේ ළඟදීම ගත්ත එකක් වෙන්න ඕන. නේද? දින 3ක් හෝ ඒ වගේ ආසන්නේ. බ්ලඩ් රිපෝට් එක. ඒක ලේටස්ට් එකක් වෙන්නේ නැහැ. පරණ එකක් රිපෝට් වැඩක් නැහැ. ඒතර ඉන්ෆෝමේෂන් උත් හැම වෙලාවෙම අලුත් වෙන්න ඕන. මේ ටයිම්ලිනස් කියන එකේ තව අයිඩියා එකක් තියෙනවා. Information should receive on time before taking decision. තීරණ ගැනීමට පෙර ලැබෙන්න ඕන. right? එහෙම වෙනවනේ. දැන් සමහර අයට හොඳ යෝජනා එනවා ඇමරිකාවට පස්සේනේ වැඩක් නැහැ. දෙහිඳ ඉක්මන් වෙන්න නැතුව ඉන්න ඕනේ ඒක. right. ඒ වාගේ අර ඩිසිෂන් එක ගන්න කලින් ඉන්ෆෝමේෂන් වෙන්න. තව එක්සැම්පල් එකක් මම කියන්නම්. දැන් සුනාමි වෝනින් සිස්ටම්ස් කියලා හදලා තියෙනවා. සුනාමි වෝනින් සිස්ටම්ස් තියෙන්නේ ඒකෙන් එලාම් එකක් එනවා, මෙසේජ් එකක් එනවා බීච් එක කෝස්ටල් ඒරියා එකේ බීච් අවට ඉන්න මිනිස්සුන්ට. දැන් අපි හිතමු සුනාමිය බීච් එකට ළඟා වෙන්නේ by 8 o'clock කියලා. මෙසේජ් එක ඕ එලාම් එක එන්නේ 9 o'clock. වැඩක් තියෙද? useless. සුනාමිය ඇවිල්ලා වෙන්න ඕන දේ වෙලා මෙසේජ් එක එනකොට. ඒකට හොඳ ඉන්ෆෝමේෂන් එකක් නම් should receive early before taking the decision. ඒ වගේ මේ ඉන්ෆෝමේෂන් latest වෙන්න ඕන, අලුත් ඒවා වෙන්න ඕන. The population of Sri Lanka 18 million කියලා කිව්වොත් දැන් අවුරුදු 10කට විතර කලින් නම් ඒ ගාන 2011 විතර 2001 විතර ගත්තොත් 18 million. ඒතර ඒක latest information එකක් නෙමෙයි. අද information එක නේ. අද ප්‍රමාණය කියන්න පුළුවන්. මේ වෙලාවේ ඉන්ටර්නෙට් යන්නේ කී දෙනාද කියලා මට කියන්න පුළුවන්. right? කොහොමද හොයාගන්නේ? right? ඒවට live updates තියෙනවා. ඒ කියන්නේ ඉන්ටර්නෙට් use කරන්නේ අපි. right? ඒවත් අපි බලමු. Timeliness කියන්නේ latest information should updated and should received on time. නියමිත වෙලාවට එන්න ඕන. පහු වෙලාවත් වැඩක් නැහැ. පරණ data වැඩකුත් නැහැ. Third one, accuracy. Information should be always correct. වැරදි දත්ත දුන්නොත් වැරදි තීරණ වලට යනවා. දැන් කවුරු හරි total students ගාන මේ දවස්වල count කරනවා ඉස්කෝලේ. වැරදිනේ. absentees ලා වැඩිනේ නේ. ඒකනේ. එහෙම වුණොත් වැරදි. එහෙනම් අපි subject 10ක් ලියුවොත් 10ටම total එක කරගෙන 10න් බෙදන්න ඕනේ. එතකොට තමයි නිවැරදි average එක එන්නේ. එතකොට total එක කරගෙන 5න් බෙදුවොත් එහෙම නිවැරදි average එක එන්නේ නැහැ. එතකොට average එක ලොකුවට පෙන්නනවා. average එක 90 විතර දායි. සමහර අඩු ලකුණු තිබ්බා. එතකොට ගෙදරින් good කියලා කියයිද? වැරදි. එතකොට accuracy එක තියෙන්න ඕන good quality information. yes ජයසි sound එකක් එනවා නේ ජයසි. මොකද mic එක completeness කියලා කියන්නේ තීරණ ගැනීමට ප්‍රමාණවත් තොරතුරු තියෙන්න ඕන. දැන් මෙහෙම එක එක්සැම්පල් එකක් ගමුකෝ. සමහර තොරතුරු තියෙනවා අපිට කම්ප්ලීට් නැහැ. දැන් කවුරු හරි කියනවා මේ ෆෝන් එකක් තියෙනවා ගන්නවද කියලා අහනවා. Apple ෆෝන් එකක් තියෙනවා ගන්නවද කියලා අහනවා. බ්‍රෑන්ඩ් එක Apple කියලා කියනවා. ඔව් මං ගන්නවා කියලා කියන්න පුළුවන්ද? We can't take decision. ඒක අපි දැනගන්න ඕන මෙමරි එක කොච්චරද නේ? ඩිස්ප්ලේ සයිස් එක කොච්චරද? ප්‍රොඩක්ෂන් ගියර් එක කොච්චරද? එතකොට ඩැමේජස් තියනවාද?
software එක මොකක්ද OS එක මොකක්ද ඒ ඔක්කොම information තියෙන්න ඕන before buying price එක මොකක්ද එහෙම තියෙන්නේ දැන් අපි ගමු සුපර් මාකට් එකට ගිහලා item එකක් ගන්නවා මොනවා හරි food item එකක් කියලා හිතමු එතකොට මේකේ label එකේ ගහලා තියෙනවා expire date product date ingredients how to use ඒ ඔක්කොම තියෙනවා දැන් price එක නෑ label එකේ price එක නැත්තම් customer ට ඒක මිලදී ගන්න පුද්ගලයාට පුළුවන් ද decide කරන්න whether to buy it or not no you can't why එහෙම තීරණය කරන්න බැරි first එකේ තියෙන මුදල අර item එක ගන්න ප්‍රමාණවත්ද කියලා දන්නේ නෑ එයාට තීරණය කරන්න බෑ එතකොට අර label එකේ information එකේ තියෙන දුර්වලතාවයක් තියෙන information එක incomplete ඇයි තීරණ ගැනීමට තරම් ප්‍රමාණවත් තොරතුරු ලබා දුන්නේ නැහැ අවශ්‍ය තොරතුරක් දුන්නේ නැහැ what is that price complete වෙන්න ඕන නේද දැන් අපි ලංකාවේ population එක district 22ක count කරොත් හරියනවද නෑ district 25ම count කරන්න ඕන අනේ complete වෙන්නේ එතකොට නැත්තම් භාගෙ completeness cost effective කියලා කියන්නේ අපි information වලට නේ දැන් ලෝකේ වටිනාම භාණ්ඩේ information නේ ඇයි එහෙම කියන්නේ අපි ගිය සතියේත් ඒක ඩිස්කස් කරානේ එතකොට වටිනාම භාණ්ඩේ information වලට මිලක් නැහැ සමහර කෙනෙකුට බිලියන ගාණක් උපයන්න පුළුවන් සමහර කෙනෙකුට රුපියල් 10ක් වෙන්න පුළුවන් සමහර කෙනෙකුට රුපියල් 100ක් 1000ක් වෙන්න පුළුවන් එතකොට මේ information එකේ වටිනාකම depend වෙනවා එතකොට අපි මෙතනදී හොඳ information එකක් කියලා decide කරන්නේ ඒ information එක ලබා ගන්න අපි වැය කරන්න ඕන මුදලක් සමහරවිට information නිකම්ම ගන්න බෑ ගොඩක් වෙලාවට information හදාන්න ලොකු cost එකක් යනවා computer systems පාවිච්චි කරන්නේ ඒකයි එතකොට මේ information එකට ගිය වියදමට වඩා information එකෙන් ලැබෙන ආදායම අඩුයි නම් it's not quality information always the quality information should be cheaper than other income ලැබෙන income එකට වඩා මිල අඩු වෙන්න ඕන information එක ලබා ගන්න යන වියදම ඉතා අඩු වෙන්න ඕන ආදායමට වඩා information එකෙන් ලැබෙන ආදායමට වඩා information එක ලබා ගන්න යන වියදම අඩු වෙන්න ඕන එතකොට තමයි quality information කියන්නේ right එහෙනම් අපිට ගොඩක් සැරයක් exam එකවල අහලා තියෙනවා මෙන්න මේ question ටික තමයි මේකෙන් අහන්නේ එකක් අහනවා what are the features of quality information මොනවද අපි ලියන්නේ relevancy timeliness accuracy completeness cost effective ඊට පස්සේ අපිට දෙනවා එක එක information දීලා මේක quality information එකක්ද නැද්ද කියලා අහනවා නැත්නම් අපිට ඒක reason එක ලියන්න කියනවා මොකද්ද violate වෙලා තියෙන feature එක මොකද්ද මෙතනින් miss වෙලා තියෙන feature එක කියලා එතකොට අපි කියන්න ඕන එතකොට relevancy කියලා කියන්නේ මොකද්ද information should match to the user requirements or the for decision making timeliness කියලා කියන්නේ information should be latest updated and receive on time accuracy කියන්නේ information should be always correct completeness කියලා කියන්නේ information should include all the things we need to take decision තීරණ ගැනීමට තරම් අවශ්‍ය සියලු තොරතුරු අඩංගු විය යුතුයි cost effective means information should be cheaper than or the cost should be very low than the income of the information එකෙන් ලැබෙන ආදායමට වඩා ඒ සඳහා යන වියදම අඩු වෙන්න ඕන right එතකොට අපි මේ description එකත් එක්ක ලියාගමු write down the topic features of a quality information features of a quality information number one relevancy එහෙමත් අපි ලියනවා මෙතන relevance කියලා තියෙන්නේ එහෙම ලියුවත් ප්‍රශ්නයක් නැහැ අදාළ බව relevancy කියන්නේ අදාළ බව අදාළ බව. සිංහල තේරුමක් ලියා ගන්න ඕනේද?
සර් සිංහල මීනින් එකත් ලියා ගන්න ඕනේද? සර් සිංහල මීනින් එකත් ලියා ගන්න ඕනේද? sorry සර් සිංහල මීනින් එකත් ලියා ගන්න ඕනේද අපි? සිංහල මීනින් එක ඔයාට වැදගත් වෙනවා කියලා හිතනවා ලියා ගන්න. මොකද relevance කියන වචනේ දන්නේ නැත්නම් ලියා ගන්න. ඒ ටෙක්නිකල් ටර්ම් එක. සිංහල මීනින් කියන්නේ Tamanට difficult words වගේ තියෙනවා නම් අනිවාර්යෙන් ලියා ගන්න ඕන. right අපි description එක ලියා ගමු. relevance කියන්නේ අදාළ බව description එක. Information should match to the requirement of the user information should match to the requirement of the user to take decisions නැත්නම් අපි කියනවා to make decisions තීරණ ගැනීම සඳහා පරිශීලකයාගේ අවශ්‍යතාවයට ගැලපෙන්න ඕන. Information should be matched to the user's requirement to make decisions. So information should be matched to the Requirement of the user to make decisions to make decisions. Right. Example එකක් ලියන්න. Example. Grade 5 scholarship cut-off marks for schools. And grade 5 scholarship cut-off marks is not a quality information for grade 10 students. Right. Then second one, timeliness. Quality information should be updated. Quality information should be updated and latest. Example,
blood report taken, blood report taken 3 months ago by a patient. Blood report taken 3 months ago by a patient is not a quality information for the doctor. මාස 3කට කලින් ගත්ත blood report එක හරියන්නේ නැහැ. latest එකක් වෙන්න ඕන. Is not a quality information for a doctor. Right. Next one, accuracy. Accuracy. Quality information should be accuracy. Information should be always correct. Quality information should be always correct. Correct. Example, example. Average marks calculated for 9 subjects. Average marks calculated for 9 subjects by dividing the total
by dividing the total marks by 5 is an incorrect information. Is an incorrect information. Right, next one. Completeness. Completeness. Write down under that. Quality information should include සම්පූර්ණ බව කියන එක. Quality information should include enough facts to ප්‍රමාණවත් කරුණු. Enough facts to make decisions. තීරණ ගැනීමට ප්‍රමාණවත් කරුණු තියෙන්න ඕන හොඳ තොරතුරක් නම්. Quality information should include enough facts to make decisions. Example, a label of item without price. A label of an item without price. A label of an item without price. Next one, cost effective. Cost effective. ලාභදායි බව. Cost effective. The cost of the information should be cheaper than the value of information. Value of information.
example, right? Information which cost ₹500 which can earn ₹100. ඉගැන් රුපියල් 100ක් ලාභයක් හොයන්න පුළුවන් ඉන්ෆර්මේෂන් එකකට රුපියල් 500ක් ගෙවනවා. It's not a quality information. It's not a quality information. It's not a quality information. Right. දැන් බලන්න මේ ෆීචර්ස් ටිකේ නේද ගොඩක් දේවල් අපිට ඉගෙන ගන්නද මේකෙන් ගොඩක් ප්‍රශ්න ඇහෙනවා. ඒ නිසා මේ කොටස හොඳට තේරුම් ගන්න ඕන. ඒතර features of quality information කියන එක විතර ප්‍රශ්න අහලා තියෙන ඒරියා එකක්. ඒ නිසා අපි ඒකේ example ඇතුව අපි මේ ටික discuss කරගෙන යන්න ඕන. Right. I think now you can understand any question regarding these features of quality information you can ask for. Right. අපි ඊළඟට යමු value of information කියන එක. මේ value of information කියන එක ඉස්සෙල්ලා අහගන්න. මෙහෙම දෙයක් තියෙන්නේ. මම මේකේ slide එක පෙන්නන්න කලින් කියන්නම්. දැන් මෙහෙම හිතන්නකෝ. දැන් සහරාන් ඇටැක් එක මතකයිද? මතකයි නමුත් ඉතින් අර ඒ දවස්වල තරම් දැනෙන්නේ නැහැ නේ. එහෙමනේ. දැන් ඔයගොල්ලෝගේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ආපු දවස මතකද? ලකුණු කීයක් තිබ්බද කියලා මතක නැහැ සමහර අය නේ සමහර අය දැන් ළඟ ඉන්න යාළුවාට 200යි මට 100යි කිව්වා ප්‍රශ්නයක් නැහැ නේ එච්චර වැදගත් නෑ දැන් මොකද ඒ දවස්වල ඒක ලොකුම දේ දැන් අපිට මේ තොරතුරු වල තියෙනවා අපි ඒකට කියන්නේ golden rule of information කියලා මේ golden rule එකෙන් කියන්නේ මෙන්න මෙහෙම concept එකක් information එකක් create වෙච්ච මොහොතේ information එකක් මේ create වෙච්ච මොහොතේම තමයි ඒකේ value එක වැඩිපුරම තියෙන්නේ ඉහළම අගය ගන්න. දැන් මේ පැත්ත අපි කියමුකෝ value කියලා. මේ පැත්ත time කියලා අපි හිතමු. දැන් ඔන්න information එක create කරන්නේ මෙතනදී. එහෙනම් information එකේ value එක වැඩි එතන. ඊට පස්සේ time එක යන්න මොකද වෙන්නේ? information එකේ value එක අඩු වෙනවා. මෙන්න මෙහෙමයි අඩු වෙනවා කියලා. මේකට කියනවා golden rule of information කියලා. දැන් information එක value එක කියන්නේ මොකක්ද? ඕගොල්ලොන්ට තේරෙන විදිහට. What is meant by or what is the idea of value of information? ඒ කියන්නේ මේ information එක තමන්ට තීරණ ගැනීම සඳහා කොයිතරම් දුරට ඉවහල් වෙනවද කියන එක. right? කොයිතරම් දුරට ඉවහල් වෙනවද? දැන් අපි කිව්ව මේ දවස්වල කෝච්චි වැඩ නැහැ. ඔන්න කෙනෙකුට යාපනයේ යන්න ඕන. දැන් කෝච්චියක් නැහැ කියලා තමයි හිතාන ඉන්නේ. එතකොට එයා වාහනයක් හයර් එකට ගන්නවා. කීප දෙනෙක් යනවා 20ක් විතර යනවා බස් එකක් හයර් එකට ගන්නවා රුපියල් 50000ක් විතර කියනවා.
බස් එක හයර් එක කතා කරන්න යන්න ඔන්න මෙන්න තියලා එයාට යාළුවෙක් කියනවා මේ දැන් මැසේජ් එකක් ආවා මේ දැන් අපි ගමුකෝ යන්නේ 15 වෙනිදාට කියලා ගමන 15 වෙනිදාට උදේ 6ට මේ විශේෂ කෝච්චියක් දුම්රියක් යාපනයට ධාවනය වෙනවා කියලා. ඒතර වැලියු එක කීයද? 50000ක් නේ 45000ක් විතර ඉතුරු වෙන්නේ. අන බලන්න මේ ඉන්ෆර්මේෂන් එකේ තියෙන වැලියු එක. තීරණ ගන්න කොච්චර ඉවහල් වෙනවද ඉන්ෆර්මේෂන් එක. දැන් සමහරලාට මෙහෙම හිතෙනවා. දැන් ඉස්කෝලේක රිසල්ට් එක කියමුකෝ. ඇනලයිස් කරලා බලනවා ග්‍රේඩ් 9 වල ස්ටුඩන්ට්ස් ලගෙන් කී දෙනෙකුට ග්‍රේඩ් 10 වල ස්ටුඩන්ට්ස් ලගෙන් කී දෙනෙකුට මේ ඇවරේජ් එක 75ට වැඩිය තියෙනවා. බලන්න යනකොට 100ට දෙකක් විතර තමයි තියෙන්නේ 75ට වැඩිය. ලොකු ප්‍රශ්නයක්. ඒතකොට ග්‍රේඩ් 9 වලින් ඒක අයිඩෙන්ටිෆයි කරගත්තොත් ඒකට වැඩසටහනක් හදන්න පුළුවන්. මේගොල්ලන්ට සබ්ජෙක්ට් එක හරියට පහසුවෙන් නේද මූලික කන්සෙප්ට් ඩෙවලොප් කරලා වැඩපිළිවෙලක් හදනවා. මේගොල්ලොන්ගේ වැඩපිළිවෙල ගැන හොඳ අධ්‍යයනයක් කරනවා. පේරන්ට්ස්ලා සහ ගුරුවරු පාසල එකතු වෙලා හොඳ වැඩසටහනක් හදනවා. අනේ ළමයි ටික ඩෙවලොප් කරන්න ලොකු දෙයක් වෙනවා. ඒතකොට බලන්න ළමයි 180ක් විතර ඒ පාසස් ගත්තොත් එහෙම. ඒතකොට 102 තිබ්බ එක 180ක් දක්වා වෙනස් වුණා. ඒ වෙනස් වෙන්න ගත්ත තීරණ ටික ගත්තේ මොකක් මතද? අන්න අර 102 කියලා හඳුනාගත්ත වෙලාව. ඒතකොට ළමයි 102ට 75ට වඩා අඩුයි නම් යම්කිසි විෂයකට ලකුණු. ඒ 172 කියලා හොයාගත්ත එක ඉන්ෆර්මේෂන් එකක්. ඒතර මේ ඉන්ෆර්මේෂන් එක තීරණ ගන්න කොච්චර වැදගත් වුණාද? ඒක තමයි මේ ඉන්ෆර්මේෂන් එකේ වැලියු එක කියන්නේ. දැන් බිස්නස් කරන අයට ඉන්ෆර්මේෂන් එනවා. ඒ ඉන්ෆර්මේෂන් දැන් හිතන්නකෝ දැන් මම අර එක්සැම්පල් එකක් කියන්නම්. මේක වරදවා හිතන්න එපා නේ. දැන් අර මහ බැංකුව ආංචාවක් සිදු වුණා නේද? ඔයගොල්ලෝ අහලා තියෙන ওই ප්‍රවෘත්ති වල නිතර කියනවා මොකද්ද? බැඳුම් කර වංචාව කියලා. ඒක ටෙන්ඩර් දානවා කියන්නේ රහසිගතව දාන්න ඕනේ මට මේ මිල ගණන් වලට ඕන මට මේ මිල ගණන් වලට කියලා. ඉතින් ඒ වාගේ ටෙන්ඩර් දාන. එතකොට ඒකේ තියෙන අනිත් අය ඉල්ලපු ගාන හොරෙන් තව කෙනෙකුට පයින්ඩේ දෙනවා. එතකොට එයාලට වැඩියෙන් ගාණක් එයාට දානවා. අනිත් අය ඉල්ලලා ගාන දන්නේ නැත්නම් එයා දාන ගාන දන්නේ නැහනේ. එතකොට ඒකේ chance එකක් ඉතින් බිලියන ගාණක ආදායමක් ඒ සමාගම් වලට හොයන්න පුළුවන් වුණා. අන්න ඒ තොරතුරු ඒ වටිනාකම බිලියන ගාණක් හොයන්න. එතකොට ඒ වගේ වංචනික දේවල් වලට යූස් කරන්න මේ අපි කියන්නේ. සාමාන්‍යයෙන් හොයා ගන්න පුළුවන්. දැන් සමහර බිස්නස් කරන අය ඉන්නවා ඔහේ කරගෙන යනවා. සමහරට බිස්නස් එකේ ලාභද පාඩුද කියලාත් එයාට තේරෙන්නේ නැහැ. සල්ලි එනවා. එතකොට ඒකේ හදා ගන්න ඕනේ. accounting කියන්නේ accounting වලින් හදාන්න ඕනේ. ආදායම් වියදම් හදා ගන්න ඕනේ. ලාභ හොයන්න ඕනේ. එහම හොයපුවාම යාට ඩිසිෂන් එක මම මේ මෙච්චර කරුවාට මේ කිසිම ලාභයක් නැහැනේ. අන්න එදා ඉඳන් එයා බලනවා ප්‍රොෆිට් එක වැඩි කරලා. එතකොට හිතන්නකෝ මේ ඉන්ෆර්මේෂන් එකේ වැලියු එක. එතකොට තීරණ ගැනීම සඳහා යම් තොරතුරක් කොච්චර දුරට ඉවහල් වෙනවද කියන එක තමයි value of information කියන්නේ. එතකොට මේ value එක ක්‍රමක්‍රමයෙන් මොකද වෙන්නේ ඉන්ෆර්මේෂන් එකේ? අඩු වේගෙන යනවා. When the time passes the value of information reduces. ඒකට අපි කියනවා golden rule of information කියලා. right. දැන් මේකේ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න මම ඕගොල්ලන්ට ප්‍රශ්නයක් දීලා තිනවා. ඒ ප්‍රශ්නෙට ආන්සර් එක හරියට ලියන්නත් ඕනේ. බලමු ඒක හොඳ ප්‍රශ්නයක්. කවුද ආන්සර් එක හරියටම මැච් කරන්නේ? MCQ එකක් තියෙන්නේ. right. එහෙනම් නෝට් එක ලියාගෙන මේ ප්‍රස්තාරය අඳින්න ඕනේ නැහැ. නෝට් එක ලියාගෙන මේ ප්‍රශ්නට උත්තරය ලියමු බලන්න. The value of information, to which extent information can be used for decision making, is known as the value of information. Right, ලියාගන්න. To which extent කොතරම් දුරට to which extent information can be used for decision making. තීරණ ගැනීම සඳහා කොතරම් දුරට තොරතුරු භාවිතා කරන්න පුළුවන්ද? is known as the decision making is known as the value of information.
value of information. Full stop. ඊට පස්සේ මේක අමතර කාරණයක් විදිහට දාන්න. According to the golden rule of information, according to the golden rule of information, the value of information decreases, අඩුවේගෙන යනවා, decreases when the time passes. කාලය ගත වෙනකොට තොරතුරු වල වටිනාකම ක්‍රමයෙන් අඩුවේගෙන යනවා. The value of information is high. ඉහළ අගයක් ගන්න. At the time of creation. එම තොරතුරු නිර්මාණය වූ මොහොතේ තමයි ඉහළම අගය තියෙන්නේ. Has the highest value. Right? Information has the highest value at the time of creation. Right? එමයි තියෙන්නේ. දොර අපිට question එකක් තියෙනවා. ඒ question එකේ කියනවා මෙන්න මෙහෙම දෙයක්. Right? Question එකේ කියන්නේ select the statement which has the highest value of information regarding being first place for a student. ඒ කියන්නේ ශිෂ්‍යයෙක් පළවෙනියා වෙන එක. අපි දන්නවනේ පළවෙනියා කියන්නේ පන්තියේනේ. පන්තියේ පළවෙනියා වෙන එක තුල වැඩිම වටිනාකමක් ඇති අවස්ථාව සහිත ප්‍රකාශය තෝරන්න ඕන. පන්තියේ පළවෙනියා වෙන එකට අදාළව වැඩිම වටිනාකමක් තියෙන අවස්ථාව මොකක්ද? When friends wish for being first. පළවෙනියා වීමට යාළුවෝ සුබ පතන අවස්ථාව. Second one, when parents wish for being first. ගෙදර දෙමව්පියෝ සුබ පතන අවස්ථාව. When the class teacher informed the student that he or she is the first. ඔහු එය පළවෙනියා බව පන්ති භාර ගුරුතුමා හෝ ගුරුතුමිය ඔහුට දැන්නූ අවස්ථාව. When getting a prize at the college prize giving. පන්තියේ පළවෙනියා වීමට තෑගි ප්‍රදාන උත්සවයේ පාසලේ තියෙන prize giving එකේදී prize එකක් ලබාගත්තු අවස්ථාව. ඒතර මේ අවස්ථාව හතරෙන් පළවෙනියා වීමට අදාළව වැඩිම වටිනාකම තියෙන මොන අවස්ථාවේද කියලා තෝරන්නයි තියෙන්නේ. right, question එක ලියාගෙන answer එකක් ලකුණු කරලා chat room එකට දාන්න බලන්න තමන්ගේ answer එක. බලමු හරි answer එක දාන්නේ කවුද කියලා. right.
ඕකේ කීප දෙනෙක් දැන් ආන්සර්ස් එවලා තියෙනවා අනිත් අයත් එවන්න. තමන්ගේ ආන්සර් එක එවන්න. රයිට් ක්වෙස්චන් එක ලියලා ආන්සර් එක ලකුණු කරලා යන්න. ඊට පස්සේ අපි ඩිස්කස් කරමු. Finish? Yes, sir. Right. Okay. Answers ගොඩක් කට්ටිය මේ හරි answers එවලා තිබුණා.
එක්කෙනෙක් දෙන්නෙකුට ඉතින් චුට්ටක් තියෙන අපි බලමු මේකට ඇනලයිස් කරලා බලමු. when friends wish for being first දැන් මේකදී බලන්න ඕන මේ කරන අවස්ථාව Tamanට වටිනවද කියලා නෙවෙයි. අර කියන කාරණයක් එක්ක වැලියු එක කොච්චර මැච් වෙනවද කියලා. දැන් friendsලා wish කරන එක එච්චර වැලියු එකක් නැහැ. parentsලා wish කරන එක වැලියු එකක් තියෙනවා. හැබැයි ඒක ටිකක් ගෙදර ගිහිල්ලානේ කියන්නේ. when the class teacher inform the student that he or she is the first. ඒතර අපිට පළමුවෙන් මේ ইনফර්මේෂන් එක දැනගන්න වෙන්නේ ටීචර් කියන වෙලාවේ. ඒ වෙලාවේ අපිට ගොඩක් දැනෙනවා සතුටක්. when getting the prize at the college prize giving. හැබැයි college prize giving එක සතුට දැනෙනවා. ඒකේ දැනෙන්නේ අර prize giving එකේ තියෙන උත්සවයේ වටිනාකම. ඒ වගේ මේ හම් වෙන ත්‍යාගයේ වටිනාකම. ඒකනේ හම් වෙන්නේ. හැබැයි පළවෙනියා කියන එක සමහර prize giving තියෙන අවුරුද්දකට විතර පස්සේ. ඉතින් මේ ইনফර්මේෂන් එක ක්‍රියේට් වෙච්ච අපි golden rule එකෙන් කියන්නේ මොකද්ද? ඉන්ෆර්මේෂන් එක ක්‍රියේට් වෙච්ච වෙලාවේ තමයි highestම value එක තියෙන්නේ. ඒතර ඉන්ෆර්මේෂන් එක පළවෙනි වතාවට ක්‍රියේට් වෙන්නේ කාගෙන්ද? from the class teacher. third answer එක තමයි හරි. right? okay good. right ඊළඟ exercise එක data and information sort කරන්න තියෙන්නේ. මේකදී කරන්න ඕන ඕගොල්ලෝ මේකේ තියෙන list එකෙන් data මොනවද information මොනවද කියලා වෙන් කරන්න ඕන. දැන් අපි data information කියලා තීරණය කරන්නේ කොහොමද? මූලික වශයෙන් රැස් කරලා තියෙනවා නම් ගණනය කිරීමක්, ඇනලයිස් කිරීමක්, arrange කිරීමකින් තොරව ගත්ත ඒවා තියෙනවා නම් ඒවා data. ඊළඟ තීරණ ගැනීමට ඉවහල් වෙනවා. ඒ වගේම ඒවා නිකම්ම ගන්න නෑ. ඒවට මොන හරි වැඩ කරන්න ඕන ගන්න. process එකකට භාජනය වෙලා ගත්ත ඒවා තියෙනවා නම් ඒවා අපි information කියලා කියනවා. නිකන් අහලා එකතු කරලා දැනගන්න පුළුවන් නම් ඒවා data. ඒ ගත්ත data calculate කරලා arrange කරලා analyze කරලා මොනවා හරි හදා ගන්න නම් ඒවා information. ඒවා තමයි useful. ඒතකොට මෙතන තියෙන දේවල් වලින් data මොනවද information මොනවද කියලා වෙන් කරන්න ඕන. එහෙනම් data කියන ඒවාට D අකුර දාගන්න ඉරක් ගහලා information කියන ඒවාට I අකුර දාගන්න. ඒතර අපිට වෙන් කරගන්න පුළුවන්. okay do this activity also. මේ අභ්‍යාසෙත් කරමු බලන්න. සර් ඔව් කියන්නේ ඇහෙන්නේ. price index කියන්නේ මොකද්ද? price index කියන්නේ මිල දර්ශකය. So මිල දර්ශකයක් medical කියන්නේ සූත්‍රයක්. medical prescription කියන්නේ මොකක්ද sir? මිල දර්ශකය. medical prescription කියන්නේ මොකක්ද? medical prescription කියලා කියන්නේ බෙහෙත් ගන්න ගියාම ડોක්ටර් කෙනෙක් ලියලා දෙන බෙහෙත් තුණ්ඩුවට බෙහෙත් වට්ටෝරුව කියන එක. medical prescription.
finish ඉවරද අපි බලමු ආන්සර්ස් ටික get ඉවරද ඔව් සර් ඔව් සර්. ඉවරයි right එහෙනම් අපි බලමු ආන්සර්ස් ටික දැන් මේකේදී පළවෙනි එක weather report මොකක්ද ඔයගොල්ලෝ කියන්නේ weather report කියන්නේ information එක හරි වැරදි දාගන්න weather report information එක මොකද දීවර කටයුතු වලට යනවද නැද්ද කියලා ගන්න පුළුවන් එතකොට weather report එක හදලා තියෙන්න ඕනේ මොනවා හරි data වලින් නේ data මොනවද weather condition temperature එක rainfall එක humidity එක wind නේද direction එක wind speed එක ඒ වගේ දේවල් ඇනලයිස් කරලා තමයි weather report එක හදලා තියෙන්නේ list of marks ලකුණු ලැයිස්තුවක් ඒක මොකුත් කැල්කියුලේෂන් නැහැනේ මොනවත් කරලා නැහැ නේද එක එක්කෙනාගේ ලකුණු අහගෙන ලියන්න යනවා ඒක list of marks data telephone number ඒකත් අපිට අහලා ලියා ගන්න පුළුවන් කැල්කියුලේෂන් එකක් නැහැ data price index කියලා කියන්නේ මේ පෑනක මිල මෙච්චරයි පොතක මිල මෙච්චරයි කියන එක නෙමෙයි මේක අත්දැකීම ඔයගොල්ලන්ට නෑ හැබැයි මේක ටිකක් අලුත් දෙයක් නෙමෙයි ටිකක් හිතන්න ඕනේ ඉන්ඩෙක්ස් එකක් කියලා කියන්නේ ඔය සූත්‍රයක් දාලා හදන එක අනාගතයේ මිල වෙනස් වෙන්නේ මෙහෙමයි කියලා ප්ලෑන් කරන එක ඒක මිල ප්‍රයිස් ඉන්ඩෙක්ස් කියලා කියන්නේ ප්‍රයිස් ලිස්ට් එකට නෙමෙයි තේරුණාද ඒක සූත්‍රයක් දාලා හදන එකට තමයි ඔය ප්‍රයිස් ඉන්ඩෙක්ස් කියලා කියන්නේ ඒක ප්‍රයිස් ඉන්ඩෙක්ස් එකේ ඉන්ෆෝමේෂන් එක සර් තෙල් මිල සූත්‍රය වගේ නේද අන්න හරි තෙල් වලට පෙට්‍රල් මිල සූත්‍රය තියෙන්නේ ඒ වගේ ඒතර මිල හැදෙන විදිය දාන්න ඕන කෙනෙකුට තීරණය කරන්න පුළුවන් ලබන මාසෙ මිල මෙච්චරයි වෙන්නේ කියලා එහෙම කරන්න progress report ප්‍රගති වාර්තාව ඉන්ෆෝමේෂන් එක දෙමාපියන්ට තීරණ ගොඩක් ගන්න පුළුවන් නේද දරුවාගේ progress report එක බලලා ඩිසිෂන් කරනවා ආය ක්ලාස් යවනවද පනිෂ්මන්ට් දෙනවද නේ උදව් කරනවද ඒ වගේ දේවල් medical prescription එතකොට රෝගියෙක් ડોක්ටර් කෙනෙක් ගාවට ගියාට පස්සේ එයාගේ තියෙන symptoms රෝග ලක්ෂණ ඇනලයිස් කරලා බලලා ડોක්ටර් ඩිසයිඩ් කරනවා මෙන්න මේ දේවල් තමයි තියෙන්නේ මේ දේවල් වලට තමයි ප්‍රතිකාර ගන්න ඕනේ මේ විදියට ඔයා බෙහෙත් ටික ගන්න ඕනේ කියලා ලියනවා ඒකට අපි කියනවා medical prescription ඖෂධ වට්ටෝරුව ඒක වැදගත් නේ ඖෂධ වට්ටෝරුව නැත්තම් ඒ අනුව බෙහෙත් ගත්තේ නැත්තම් රෝගියාගේ ජීවිතය අනතුරේනේ balance sheet කියලා කියන්නේ ශේෂ පත්‍රය කියන එක. දැන් ඔය බිස්නස් කරන කම්පැනි වල හදනවා ඒ කම්පැනියේ ගෙවන්න තියෙන දේවල් ලැබෙන්න තියෙන දේවල් එකම ටේබල් එකකට ගන්නවා. එක පැත්තක ගෙවන්න තියෙන දේවල් අනිත් පැත්තේ ලැබෙන තියෙන දේවල්. ඒතර ගෙවන්න තියෙන දේවල් වලට වඩා ලැබෙන්න තියෙන ඒවා වැඩි නම් හොඳයි. සමහර කම්පැනි වල ලැබෙන්න තියෙන දේවල් වලට වැඩිය ගෙවන්න තියෙන දේවල් වැඩි. ඒ වෙලාවට කම්පැනි lost. ඒක න අයිඩියා එකක් ගන්න පුළුවන් කැල්කියුලේට් කරන ගිණුම් කරලා එකක් balance sheet කියන්නේ information next one salary මොකද්ද salary කියන්නේ data එක salary කියන්නේ data ඔයාගේ salary එක කීයද මෙයාගේ salary එක කීයද කියලා හදා ගන්න පුළුවන් හැබැයි salary sheet එකක් ගත්තොත් ඒකේ information එකක් තියෙනවා salary care data notice information notice කියන්නේ information අපිට දැන් notice එක මොන හරි එක පිළිබඳ පරිඩයක් තියෙනවා නම් අපි හිතමුකෝ රැස්වීමකට කෝල් කරලා තියෙනවා ආවල් දවසේ 8 ඉඳන් 10 වෙනකන් ඩිස්කෂන් එකක් තියෙනවා මේන් හෝල් එකේ එනවා ඒතර අපි වෙන වැඩ ප්ලෑන් කරගන්න ඕනේ තීරණ ගැනීමට අපිට ප්‍රයෝජනවත් වෙනවා තීරණ ගැනීමට ප්‍රයෝජනවත් වෙනවා නම් අපි ඒකට කියන්නේ මොකද්ද information ඒක හැබැයි කැල්කියුලේට් කරලා ගන්න ඕන. දැන් නෝටිස් එක අපි ප්ලෑන් කරලානේ හදන්නේ. ඒක හරියට අයිඩියා එක යන විදිහට නෝටිස් එකක් දාන්නේ. අනිත් අයට වැදගත් වෙනවා. දැන් ඒකට අපි කියන්නේ information. Right. And that's all of about data and information. එතකොට අපිට මේ දැන් unit 1 එකේ grade 10 වල unit 1 එකේ තියෙන අපිට concept කීපයක් ඉගෙන ගන්න. පළවෙනි concept එක තමයි data and information. second concept එක දෙවෙනි concept එක
information systems කියන එක. අපිට practically බලන්නත් පුළුවන් ඔය QR code ගැන barcode ගැන ඒ වගේ දේවල් තමයි තියෙන්නේ. third concept එක තමයි applications of ICT. fourth concept එක evolution of the computer. එතකොට මේ concept හතරෙන් අපිට පළවෙනි concept එක ඉවරයි. එතකොට data and information part එක ඉවරයි. එතකොට අපිට ඊළඟට තියෙන්නේ second concept එක information systems කියන concept එක. එතකොට මේක අපිට පොඩ්ඩක් තියෙනවා නේද එක එක system ගැන ඉගෙන ගන්න. ATM machine එක ගැන, finger print reading ගැන, QR code read කරන විදිය, barcode read එක ගැන. ඒවා practically තියෙන දේවල්. සාමාන්‍ය supermarket එකට ගියොත් ඒවා දකින්න. ඉන්ටර්නෙට් එකට ගියොත් දකින්න. දැන් WhatsApp වලත් එනවනේ QR එකක් scan කරන්නනේ. එහෙනම් ඒවා දාන්නවා. ඉතින් ඒවා අපි practically use කරලා ඒ වගේ තියෙන නිවැරදිතාවය කොහොමද, ඒ වගේ වැදගත්කම මොකක්ද කියන එක තමයි අපි මෙතනදී study කරන්නේ. right. එතකොට අද දවසේ මම class එක මේ 7 o'clock stop කරනවා. එතකොට අපි next day information system කියන එක බලමු. right. ඒතර අද data and information part එක complete කරලා තියෙන්නේ. ඒකට හොඳට කියවලා ඊළඟ දවසේ මම questions කීපයක් දානවා ඔයගොල්ලොන්ට WhatsApp group එකට දානවා. ඒ group එකට දාන questions වලට answers ලියාගෙන ready වෙලා එන්න. right. Then that's all about today's lesson. okay. එතන මම අර මුලින්ම කිව්වනේ තව චුට්ටක් කියලා concept එකක්. ඒ තව චුට්ටක් කියන concept එක පාවිච්චි කරන්න ජීවිතේට. ඒකෙදී ඔයගොල්ලෝ කරන්න ඕනේ පාඩම් කරන වෙලාවට තව චුට්ටක් පාඩම් කරන්න. ප්‍රශ්නයකට උත්සාහ කරන වෙලාවට තව චුට්ටක් උත්සාහ කරන්න. උදේට නැගිටින වෙලාවට තව චුට්ටක් කලින් නැගිටින්න උත්සාහ කරන්න. ඒ විදිහට අපි පොඩ ඩෙවලොප් වෙමු. 9 ශ්‍රේණියේ අපි ගාව තිබුණු දේවල් තව චුට්ටක් ඉස්සරහට 10 ශ්‍රේණිය අරගෙන යමු. එතකොට අපිට පුළුවන් 11 ශ්‍රේණිය වෙනකොට තව චුට්ටක් ඉස්සරහට යන්න. right? now මේ විදිහට අපි ස්ටඩීස් කරගෙන යමු. IT subject එකේදී ඔයගොල්ලෝ මොනවා හරි ගැටලුවක් තිබුණොත් question එකක් තිබුණොත් දාන්න. and give this message to other students also. එතකොට දැන් අර එක්කෙනෙක් ඇහුවා මේ සමහර මේ ප්‍රශ්න අහන්න පුළුවන් ප්‍රායෝගික දේවලුත් අහන්න පුළුවන්. ඒ කියන්නේ IT subject එක නැතුව ඔයගොල්ලෝ computer එකේ තියෙන දේවල්. ඊළඟට අර grade 9 වල web design part එකක් තියෙනවා. ඒකත් අපි මේ අතරමැදම කරලා දානවා. ඒකත් අපි complete කරගමු. ඒක වටිනවා practical part එක. අපිට website එකක් හදන්න කියලා දෙනවද? ඔව්. ඔයගොල්ලන්ට කියලා දෙනවා ඒක. right. ඒකත් අපි plan කරමු. Then we'll stop for today. okay, goodbye. Goodbye, good night, sir. Good night. Thank you, sir. Thank you. Sir, good night, sir. Okay, goodbye. Goodbye, sir. Goodbye. Goodbye, sir. Goodbye. Thank you. Okay, welcome you.